හොඳයි දුවේ පුතේ අපි ආරම්භ කරනවා අද මේ කොටස විශේෂයෙන්ම ධම්මල් මැනීම කොටස දුවේ පුතේ අපි කලින් කොටස් වලදී කතා කරේ. ඉතින් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ ඔබ දුවේ පුතේ ඔයාලත් එක්ක මේ සිතියම් ගත කිරීමේදී විශේෂයෙන්ම අනුගමනය කරන්න ඕන පියවර මිනුම් ලබාගෙන අවසන් වෙලා තියෙන දරුවනේ විශේෂයෙන්ම අපි අර පාසල් ගෙවත්තේ තෝරාගත්ත බිම් කොටසක සැලස්මක් පිළිල කරන ආකාරය සිතියමක් ඇඳ ගන්න ආකාරය පිළිබඳව දරුවනේ ධම්මල් මැනුම ආධාරයෙන් කොහොමද මේක කරගන්නේ කියන එක සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක අපි බොහොම සාර්ථකව කතා කරලා අවසන් කරලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි අද දවසේ ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ සිතියම් ගත කිරීමේ ක්‍රියාවලියේදී අපි සැලකිලිමත් වෙන කරුණු විශේෂයෙන්ම මේ ධම්මල් මැනීමේ ක්‍රියාවලිය සඳහා ක්‍රියාවලියේදී ලබාගත් මිනුම් භාවිතා කරලා අපි විශේෂයෙන්ම කොහොමද මේ පරිමාණයකට අනුව සිතියමක් පිළිල කරගන්නේ වර්ගඵලයේ ගණනය කිරීම සිදු කරන ආකාරය වැනි විශේෂිත කරුණුත් එක්ක ඔබත් එක්ක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ අපි බලමු. හොඳයි ආරම්භ කරමු. අදත් සිතියම් ගත කිරීමේදී මේ අනුගමනය කළ යුතු පියවර බලන දරුවනි සිතියම් ගත කිරීමේදී අනුගමනය කළ යුතු පියවර යටතේ අපි බලමු කඩදාසිය අඳින පූර්වක සවි කරගන්න ඕනේ දරුවනි. සිතියම අඳින කඩදාසිය අපිට පුළුවන් ඩ්‍රෝවින් බෝඩ් එකක සවි කරගන්න. ඩ්‍රෝවින් පින් භාවිතා කරලා සිතියම් ගත කිරීමට බලාපොරොත්තු වෙන මේ කඩදාසිය සිතියම ඇඳීමට භාවිතා කරන සිතියම් කඩදාසි නැත්නම් අඳින කඩදාසි දරුවනේ අපිට ඩ්‍රෝවින් බෝඩ් එකක අපිට රයිට් ඩ්‍රෝවින් බෝඩ් එකක අපිට අඳින පුවරුවක සවි කරගන්න පුළුවන් දරුවනේ කඩදාසිය අඳින පුවරුවක සවි කර ගැනීම. සිතියම අඳින්න බලාපොරොත්තු වෙන කඩදාසිය අපි සිතියම අඳින්නේ කඩදාසිය මත. මේ අඳින කඩදාසිය දරුවනේ අපි මේ අඳින පුවරුව මත නැත්තම් ඩ්‍රෝවින් බෝඩ් එක මත සවි කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ සිතියම් ගත කිරීම සඳහා දරුවනේ මේ ලබාගත් පාඨාංක සිතියම මතට සිතියම තුල ඇතුළත් කිරීම සඳහා අපි දන්නවා විශේෂයෙන්ම අපිට ඒ සඳහා ගැළපෙන නැත්තම් සුදුසු පරිමාණයක් තෝරගන්න ඕනේ දුවේ පුතේ. අපි භාවිතා කරපු මිනුම් මගින් ඒ සිතියමක් පිළිල කරනකොට විශේෂයෙන්ම අපි මෙතනදී කතා කළේ අපි ධම්මල් මැනීමේදී අපි විශේෂයෙන්ම කතා කරේ දරුවනේ පාසල් ගෙවත්තේ නැත්තම් පාසල් වත්තේ තෝරාගත් භූමි කොටසක සිතියමක් නැත්තම් සැලැස්මක් සකස් කරන්න. මේ සිතියම අපිට ඇඳ ගන්න නම් දරුවනේ අපි ඉස්සෙල්ලාම මේ අඳින කඩදාසිය අඳින පුවරුවක සවි කරගන්නවා ඩ්‍රෝවින් පින් භාවිතා කරලා. ඊට අනතුරුව දුවේ පුතේ අපි මේ සඳහා ඔබ දන්නවා ඊළඟ පියවර සුදුසු පරිමාණයක් තෝරාගත යුතුයි. එහෙනම් පරිමාණය කියන එක ගැන අදහසක් මේ වෙනකොට ඔබ තුල තියෙනවා. අපි නැවත සැරයක් බලමු දරුවනේ. පරිමාණය කියලා අපි සලකන්නේ සිතියම පරිමාණය සමානයි සිතියම මත මිනුම බෙදීම සැබෑ පොළොව මත මිනුම. රයිට්. සිත් පරිමාණය අපි දන්නවා දරුවනේ දැනටමත්. ඉතින් පරිමාණය අපි බලන්නේ මේ වචන සමීකරණයක් ගොඩනගලා තියෙනවා පරිමාණය සඳහා. පරිමාණය සමානයි බලන්න සිතියම මත මිනුම බෙදීම සැබෑ පොළොව මත මිනුම. රයිට්. ඉතින් අපි විශේෂයෙන්ම දරුවනේ ඉදිකිරීම් කටයුත්තකදී නම් මේ සිතියම මත පරිමාණයට සලකුණු කරලා තියෙන දත්ත තොරතුරු අපි සැබෑ පොළොව මත ස්ථාපිත කරන්න ඕනේ. සැබෑ පොළොව මත ස්ථාපිත කරන්න ඕනේ. ඒ වගේම මේ සැබෑ පොළොව මත තියෙන ලක්ෂ වස්තුන් ස්ථාන දරුවනේ සිතියම මත පරිමාණයට සලකුණු කරලා තියෙනවා. සිතියම මත පරිමාණයට සලකුණු කරලා තියෙනවා. එහෙනම් පරිමාණය කියන්නේ දරුවනේ අපිට ඔබ දන්නවා සිතියම මත මිනුම බෙදීම සැබෑ පොළොව මත මිනුම. රයිට්. ඉතින් අපි බලමු මේ පරිමාණයක් තෝරගන්න ආකාරය වගේම කොහොමද මේ ආකාරයට කටයුතු ඉදිරියට ධම්මල් මැනීමකදී සිදු කරගෙන යන්නේ. ඒ වගේම ධම්මල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ ඒ වගේම මේ දෝෂ නිවැරදි කරගන්න භාවිතා කරන උපක්‍රම ක්‍රමවේද මොනවද කියන එක දරුවනේ අපි ක්‍රමානුකූලව බලමු. ඒ තරම් අතිශයින්ම වැදගත් කොටසක්. විභාගයට දුවේ පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න වගේම රචනා මාදිලියේ ප්‍රශ්න නිතරම නිරන්තරයෙන්ම දුවේ පුතේ හැම වසරකම අහනවා. හැම අවුරුද්දකම පහුගිය වසර 6ක පමණ විභාග ප්‍රශ්න පත්‍ර ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂයට අදාළව අපි සලකා බැලුවොත් අපි අධ්‍යයනය කරලා බැලුවොත් දුවේ පුතේ අපිට ඊටාම වැදගත් සාධකයක් විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ප්‍රශ්න
විශේෂයෙන්ම රචනා මාදිලී ප්‍රශ්න, බහුවර්ණ මාදිලී ප්‍රශ්න වගේම විහුගත මාදිලී ප්‍රශ්න මේ ඒකකයේ මේ කොටස දම්වැල් මැනීමට අදාළව දුවිපියුතේ අහලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් මේ සරල ක්‍රමය මේක ඊ타මත්ම සරල ක්‍රමයක්. එහෙනම් මේ සරල ක්‍රමය ඊ타ම සරලව ඉගෙනගෙන ඔබට විභාගෙට මේ සඳහා මේ කොටසෙන් අහන ප්‍රශ්න වලට ඊ타ම හොඳින් ඊ타ම නිවැරදිව පිළිතුරු ලබා දෙන්න සපයන්න පුළුවන් ආකාරයට දරුවනේ මේ සිද්ධාන්ත කොටස් ඔබ හරියට ඔළුවට දාගත්තොත් අවබෝධයෙන් කරොත් දරුවනේ කටපාඩම් කරලා නෙමෙයි ඔබ අවබෝධයෙන් මේ දේවල් කරොත් ඔබට අවබෝධයෙන්ම විභාගෙ ලියන්න පුළුවන් ජීවිත කාලෙට මේ දේවල් අමතක වෙන්නේ නැහැ දුවේ පුතේ. එහෙනම් අපි ඉදිරියට යමු. මේ ක්‍රියාවලිය කරගෙන යන ආකාරය අපි බලමු කොහොමද කියලා දරුවනේ. රයිට් හරි. ඔබ සූදානම් අපිත් සූදානම් වැඩේට. එහෙනම් අපි මුලින්ම කතා කරන්න යන්නේ පුතේ. එහෙනම් අපි මේ සැබෑ පොළොව මත තියෙන දත්ත සැබෑ පොළොව මත තියෙන ලක්ෂයන් සැබෑ පොළොව මත තියෙන තොරතුරු දුවේ පුතේ. ඒවායේ මිනුම් අපි සිතියමක් මත ලකුණු කරනකොට සිතියමක් මත කඩදාසියක් මත සලකුණු කරනකොට දුවේ පුතේ ඒවා සැබෑ තත්ත්වයෙන්ම සිතියමක් මත පෙන්වන්න බෑ අපිට. සැබෑ තත්ත්වයෙන්ම පොළොව මත පිහිටීමේ ලක්ෂ්‍ය වගේ දුර දිග සම්බන්ධ මිනුම් මේවායේ රේඛීය මිනුම් අපිට සිතියමක් මත කඩදාසියක් මත අර සැබෑ පොළොව මත තියෙන ආකාරයටම දක්වන්න බැරි නිසා තමයි අපි ඒ සඳහා සුදුසු පරිමාණයක් තෝරගන්නේ. සිතියම මත ඒවා ලකුණු කිරීම සලකුණු කිරීම සඳහා සිතියම නිර්මාණය කිරීමේදී ඒ නිසා තමයි අපි ඒ සඳහා ගැළපෙන සුදුසු පරිමාණයක් කඩදාසිය මත මේ තොරතුරු ඇතුළත් කරාමට සලකුණු කිරීමට භාවිතා කරන්නේ දුවේ පුතේ. මං හිතන්නේ ඔබට පැහැදිලි. ඒ යටතේ අපි කතා කරනවා පුතේ පරිමාණයක් තෝරගන්නකොට මොනවද අපි සැලකිලිමත් විය යුතු කරුණු කියලා. සුදුසු ගැළපෙන පරිමාණයක් තෝරගන්නකොට අපි ඒ සඳහා සැලකිලිමත් විය යුතු කරුණු තෝරා ගැනීමේදී අපි සලකා බලන කරුණු ගැනයි දරුවනේ මෙතන සිට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබත් එක්ක මේ සිද්ධාන්ත කොටස මේ ඒකකයේ මේ කොටසට අදාළ සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණය පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. එහෙනම් මේ සඳහා සුදුසු ගැළපෙන පරිමාණයක් තෝරගන්නකොට අපි මේ සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණය ගැන සැලකිල්ලට ලක් කරමින් සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණය ගැන සැලකිල්ල ලක් කරමින් අපි පරිමාණය තෝරා ගැනීමේදී ඒ සැලකිල්ල ලක් කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද්ද? කඩදාසි ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම දත්ත ප්‍රමාණය අදාළ ඉඩම ශේෂ්ත්‍රයේ භූමියේ දත්ත ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් දත්ත ගණන අඩු සංඛ්‍යාවක් තියෙන එක නම් කොහොමද මේ සුදුසු පරිමාණය තෝරගන්න ඕන එක? දත්ත සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් තියෙනවා නම් අපි පරිමාණය කොහොමද තෝරගන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මේ ඉඩමේ තියෙන භූමියේ තියෙන දත්ත ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන දරුවනේ. දත්ත ප්‍රමාණය වැඩි නම් අපිට බලන්නකෝ දත්ත ප්‍රමාණය වැඩි නම් ඉඩමේ තියෙන දත්ත ප්‍රමාණය වැඩි නම් ඉඩමේ තියෙන දත්ත ප්‍රමාණය වැඩි නම් අපිට තෝරගන්න පුළුවන් මොකද්ද බලන්න පැහැදිලිව බලන්න පටල ගන්න එපා. දත්ත ප්‍රමාණය වැඩි නම් විශාල පරිමාණයක් තෝරගන්න පුළුවන්. දත්ත ප්‍රමාණය වැඩි නම් විශාල පරිමාණයක් නැත්නම් විශාල පරිමාණයක් තෝරගන්න පුළුවන්. දත්ත ප්‍රමාණය වැඩි නම් දත්ත ප්‍රමාණය ඉඩමේ භූමියේ ශේෂ්ත්‍රයේ දත්ත ප්‍රමාණය වැඩි නම් දරුවනේ විශාල පරිමාණයක් තෝරගන්න පුළුවන් අපිට. දත්ත ප්‍රමාණය වැඩි නම් අපිට පුළුවන් දත්ත ප්‍රමාණය වැඩි නම් විශාල පරිමාණයක්. දත්ත ප්‍රමාණය වැඩි නම් විශාල පරිමාණයකුත් අපිට දත්ත ප්‍රමාණය අඩු නම් දත්ත අඩු සංඛ්‍යාවක් නම් ඉඩමේ තියෙන්නේ. ඉඩමේ තියෙන දත්ත සංඛ්‍යාව අඩුයි නම් අඩු දත්ත සංඛ්‍යාවක් නම් ශේෂ්ත්‍රය ආවරණය වෙන්නේ භූමිය ආවරණය වෙන්නේ අඩු දත්ත ප්‍රමාණයකින් නම් දත්ත ප්‍රමාණය අඩු නම් අපිට අනිවාර්යයෙන්ම අඩු නම් දුවේ පුතේ කුඩා පරිමාණයක් තෝරගන්න ඕනේ. කුඩා පරිමාණයක් තෝරගන්න ඕනේ. රයිට්? ඉඩමේ ප්‍රමාණය ගත්තොත් ප්‍රමාණාත්මකව විශාල ඉඩමක් නම් ප්‍රමාණාත්මකව යොදා ගන්න ඉඩම විශාල ඉඩමක් නම් ඉඩම ප්‍රමාණයෙන් විශාලයි නම් එහෙනම් දරුවනේ ඉඩමේ ප්‍රමාණය සලකනකොට විශාල ඉඩමක් නම් අපිට ඒ සඳහා ඉඩම විශාල නම් විශාල ඉඩමක් නම් ඉඩම විශාලයි නම් ඒ සඳහා අපිට කුඩා පරිමාණයක් යොදා ගන්න වෙනවා. ඒ වගේම
කුඩා ප්‍රමාණයේ ඉඩමක් නම් භාවිතා කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. පරිමාණය විශාලයි. විශාල පරිමාණයක් තෝරගන්න ඕනේ. නිර්වද්‍යයි පැහැදිලි ඔබට. ඉඩමේ ප්‍රමාණය සලකුණකට විශාල ප්‍රමාණ ඉඩමක් නම් ඒ සඳහා කුඩා පරිමාණයක් තෝරගන්න පුළුවන් දරුවනි. ඒ වගේම කුඩා ප්‍රමාණයේ ඉඩමක් සඳහා නම් අපිට යොදා ගන්න පරිමාණය නැත්තම් විශාල පරිමාණයක් අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම පරිමාණය තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු තවත් විශේෂිත සුවිශේෂී කරුණක් තමයි දරුවනි දත්තවල නිවැරදි බව. මොනවද දුවේ පුතේ? මේ දත්තවල නිවැරදි බව කියන එකත් වටිනවා දරුවනි. ඒ වගේම අපිට මැනුමේ අරමුණ පරිමාණයක් තෝරගද්දී සැලකිලිමත් විය යුතු තවත් සුවිශේෂිත කරුණක් ඉතාමත්ම වැදගත් කරුණක් තමයි මැනුමේ අරමුණ ඉංජිනේරු කාර්යයක් නම් අපිට විශාල ප්‍රමාණයේ පරිමාණයක් යොදා ගන්න පුළුවන්. ඉංජිනේරුමේ කාර්යයක් නම් ඉදිකිරීම් ක්‍රියාවලියක් වැනි ඉංජිනේරුමේ කාර්යයක් නම් අපිට විශාල ප්‍රමාණයේ පරිමාණයක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩා පරිමාණයක් තෝරගන්න පුළුවන්. ඉංජිනේරුමේ කාර්යයක් නම් විශාල පරිමාණයකුත් ඉංජිනේරුමේ කාර්යයක් නම් ක්‍රියාවලියක් සඳහා නම් ඉංජිනේරුමේ කාර්යයක් නම් විශාල ප්‍රමාණයේ පරිමාණයකුත් right විශාල ප්‍රමාණයේ පරිමාණයකුත් එහෙම නැතිවන අවස්ථාවල කුඩා පරිමාණයකුත් සිතියම් ගත කිරීමේදී ඒ කටයුතු සඳහා භාවිතා කරද්දී පරිමාණයේ විදියට තෝරගන්න පුළුවන් දරුවනි. පස්වෙනි කරුණ ඉදිරියට යනවා. ඊළඟට ප්‍රධාන මැනුම් රේඛාව පරිමාණයට ඇඳීම බේස් ලයින් එක පාදම් රේඛාව ඔබට මතක ඇති. ප්‍රධාන මැනුම් රේඛාව ඉඩම හරහා වැටලා තියෙන ප්‍රධානම රේඛාව දම්මැල් රේඛාව නැත්නම් චේන් ලයින් එක බේස් ලයින් එක පාදම් රේඛාව ප්‍රධාන රේඛාව ඉඩම සමාන කොටස් දෙකකට බෙදෙන පරිදි ඉඩම සම්පූර්ණ ඉඩමම ආවරණය වන පරිදි නිර්මාණය කරන රේඛාව අපි දම්මැල් එලීම සිදු වෙන්නේ මේ රේඛාව දිගේ නේද දරුවනේ. එහෙනම් මතක තියාගන්න අපි ප්‍රධාන මැනුම් රේඛාව පරිමාණයට ඇඳීම වගේම අනෙකුත් රේඛාවල දිග ඇසුරින් දරුවනේ චාප ඡේදනයේ මගින් සියලුම ප්‍රධාන මැනුම් ස්ථානවල පිහිටීම සලකුණු කරගන්න ඕනේ මේ ක්‍රියාවලියේදී. අනිවාර්යෙන්ම. මොකද ඊටම අපි ත්‍රිකෝණ වලට බෙදා වෙන් කර ගැනීම මගින් මේ ඉඩමේ වර්ගඵලයේ සෙවීමේ ක්‍රියාවලිය තමයි දරුවනේ මේකදී අපි සිදු කරන්නේ. ඉඩමක ශේෂ්ඨඵලයේ සොයන ඉඩමක් මැනලා සිටියමක් පිළියෙල කරගන්න ආකාරයයි මේකදී අපි කතා කරන්නේ. එහෙනම් දරුවනේ මතක තියාගන්න ප්‍රධාන මැනුම් රේඛාව පරිමාණයට අඳින්න ඕනේ. ප්‍රධාන මැනුම් රේඛාව පාදම් රේඛාව බේස් ලයින් එක මේ ප්‍රධාන මැනුම් රේඛාව පරිමාණයට අඳින්න ඕනේ වගේම අනෙකුත් රේඛාවල දිග ඇසුරින් අනෙකුත් රේඛාවල දිග ආශ්‍රය කරගෙන චාප ඡේදනයේ මගින් සියලුම ප්‍රධාන මැනුම් ස්ථානවල පිහිටීම ලකුණු කරගන්න ඕන. චාප ඡේදනයේ මගින් සියලුම ප්‍රධාන මැනුම් ස්ථානවල පිහිටීම ලකුණු කරගන්න ඕන. විශේෂයෙන්ම පිරික්සුම් ස්ථාන මැනුම් රේඛා මත ලකුණු කරලා අපි කරා මතක ඇති ඔබට රූප සටහන ඇසුරින් ඒවා කතා කරා පෙන්නුවා. පිරික්සුම් ස්ථාන මැනුම් රේඛා මත ලකුණු කරලා ඒ ස්ථාන අතර දුර සහ ඒ වගේම සැබෑ පොළොවේ එම ස්ථාන අතර දුර භාවිතා කරලා මැනුමේ නිර්වද්‍යතාවය පිරික්සීම කරන්න පුළුවන්. කොහොමද මැනුමේ නිර්වද්‍යතාවය නිරීක්ෂණය කරන්නේ? නිර්වද්‍යතාවය පිරික්සීම කරන්නේ කොහොමද? පිරික්සුම් ස්ථාන මැනුම් රේඛා මත ලකුණු කරලා ඒ ස්ථාන අතර දුර ඒ මැනුම් ස්ථාන අතර දුර සහ සැබෑ පොළවේ ඇත්ත වශයෙන්ම සැබෑ පොළොව මත ඒ ස්ථාන අතර දුර භාවිතා කරලා මැනුමේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මැනුමේ නිර්වද්‍යතාවය පරීක්ෂා කරලා බලන්න පුළුවන් අපිට. ඒක ඔබ දැනටමත් දන්නවා. රයිට්. ඊළඟට අපිට නිර්වද්‍යතාවය පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් අපිට අනුලම්බාශ්‍රිත මිනුම්ද සිතියම මත ලකුණු කරලා අනුලම්බාශ්‍රිත මිනුම්
ඊට මේ විවිධ ස්ථානවල ලක්ෂ්‍යවල ඉඳන් වස්තුන්ගේ ඉඳන් දත්තයන් වල ඉඳලා ප්‍රධාන රේඛාවට ලබා ගන්නා මිනු ප්‍රධාන රේඛාව ඉඳන් ඊට මේ විවිධ ස්ථාන දත්ත වලට වස්තුන්ට තියෙන දුරවල් මතක ඇති අපි අනුලම්බ ගන්නවා කියලා ගත්තා. ලම්බක දුරවල් කෙටිම දුරවල් අපි ඒ ආකාරයෙන් ලබා ගත්තා ඔබට මතක ඇති දරුවනේ. එහෙනම් දුවේ පුතේ අපි මේ නිර්වද්‍යතාවයේ පිළිබඳව කලින් විදිහට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් මේ මිනුමේ එතකොට අන්න අපිට පුළුවන් අනුලම්බාසිත මිනුමුත් සිටියම මත අප රැඳගත් සිටියම මත සලකුණු කරන්න පුළුවන්. එතකොට මේ මනින ලද ඉඩමේ බිම් සැලැස්ම ලබා ගන්න පුළුවන් අපිට අවසන් වශයෙන් ප්ලෑන් එක මනින ලද ඉඩමේ බිම් සැලැස්ම මෙන්න මේ ආකාරයට අපිට සකස් කරගන්න සූදානම් කරගන්න හැකියාව තියෙනවා දරුවනි. සූදානම් කරගන්න හැකියාව තියෙනවා දුවේ පුතේ. රයිට් ඊට පස්සේ මේ සැලැස්ම භාවිතා කරලා මේ ප්ලෑන් එක භාවිතා කරන්න අවශ්‍ය අනෙකුත් උපකරණ නැත්නම් අනෙකුත් උපකාරක දත්ත මොනවද බලන්න. සැලැස්ම භාවිතා කිරීමට අවශ්‍ය මේ ප්ලෑන් එක භාවිතා කරන්න අවශ්‍ය වන අනෙකුත් සපෝටින් ඩේටා නැත්නම් උපකාරක දත්ත මොනවද? පරිමාණයේ උතුරු දිශාව වගේ දේවල් මේක කරන්න හරියට කරන්න අවශ්‍යයිනේ. රයිට් මේවා ලකුණු කරලා සිතියම සම්පූර්ණ කරන්න පුළුවන්. බලන්නකෝ සිතියම ඇඳාම මේ සිතියම සඳහා භාවිතා කරපු පරිමාණයක් දක්වනවානේ. ඒ වගේම උතුරු දිශාව දක්වනවානේ සිතියම තුල. එහෙනම් සැලැස්ම භාවිතා කිරීමට අවශ්‍ය අනෙකුත් මේ උපකාරක දත්ත මොනවද? පරිමාණයේ උතුරු දිශාව වගේ දේවල් ලකුණු කරලා දුවේ පුතේ සලකුණු කරලා අපිට පුළුවන් සිතියම සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ඉඩම ත්‍රිකෝණ වලට වෙන් කරලා වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. ත්‍රිකෝණීකරණයයි දුවේ පුතේ ධම්මැල් මැනීමේ ප්‍රධානතම මූල ධර්මය ත්‍රිකෝණීකරණයයි. එහෙනම් අවසානයේදී දරුණේ අපි අඩු ත්‍රිකෝණ සංඛ්‍යාවක් නිර්මාණය වන පරිදි මේ දේ කරගන්නේ. එහෙනම් අපිට අවසානයේදී මේ ඉඩම ත්‍රිකෝණ වලට වෙන් කරලා වර්ගඵලය හොයන්න පුළුවන් ඉඩම. ඊටාම සරල ක්‍රමයක් දරුණේ අවබෝධය තුලත් ඊටාම සරලව ඔබට අවබෝධ කරගන්න පුළුවන් ක්‍රියාවලියක් විදිහට මේ ධම්මල් මැනුමේ ක්‍රියාවලිය අපිට හඳුන්ලා දෙන්න පුළුවන් දේ පුතේ. රයිට්. ත්‍රිකෝණයක වර්ගඵලය ගණනය කරන ආකාරය ඔබ දැනටමත් දන්නවා දරුවනේ. වර්ගඵලය සමානයි භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස බලන දරුවනේ ඒ අනුව භාගයේ වාරයක් බලන්න භාගයේ වාරයක් a වැඩි කිරීම h මෙන්න දරුවනේ h හරි වර්ගඵලයේ සමානයි භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උසනේ දරුවනේ ත්‍රිකෝණයට අනුව බලන්න දරුවනේ භාගයේ වාරයක් a වාරයක් h මගින් අපිට ත්‍රිකෝණයේ වර්ගඵල ගණනය කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය. හරි. දෙවන ක්‍රමය මෙන්න මේ ආකාරයට බලන්න ABC මේ වර්ගඵලය මෙන්න මේ ආකාරයට දරුවනේ මේ ක්‍රමයේ මගින් මේ සමීකරණ ආදේශයෙන් ගණනය කරන්න පුළුවන් දරුවනේ බලන්න. වර්ගමූල S වාරයක් S ඍණ A වාරයක් S ඍණ B වාරයක් S ඍණ C right ඊට පස්සේ අපිට ගන්න පුළුවන් S සමානයි S කියන x වෙනුවට ආදේශ කරන්න පුළුවන් දරුවනේ A ධන B ධන C බෙදීම දෙක ඊටාම සරලයි දරුවනේ ඔබ මේ විදිහට දන්නවා S වෙනුවට ආදේශ කරන්න පුළුවන් අගයන් simple A ධන simple B ධන simple C බෙදීම දෙක මේවායි අගයන් අපිට ඒ අගයන් ඇසුරින් සිතියම තුල අඳින ලද පරිමාණයට අඳින සිතියම තුල අගයන් ඇසුරින් අපිට මේවා ආදේශ කළා පිළිතුරු ලබා ගන්න පුළුවන් යද ගන්න දරුවනේ මෙන්න දෙවෙනි ක්‍රමය right අපි කතා කරන්න යන්නේ ධම්මැල් මැනීමේදී ඇතිවෙන්න පුළුවන් තාක්ෂණික ගැටලු. ඊටාම හොඳ අවස්ථාවකට එළඹිලා තියෙන දරුවනේ විශේෂයෙන් පටල ගන්න එපා මේක යහුව අපි ධම්මැල් මැනීම යොදාගත හැකි අවස්ථා ධම්මැල් මැනීම යොදාගත නොහැකි අවස්ථා. ඉතින් එකකට එකක් සමාන වගේ හැඟී තේරෙයි. ඒක නිසා ඔබට පැටලෙන්න පුළුවන් විභාගෙදී පිළිතුරු ලියන්න යද්දි පටල ගන්න එපා. සිද්ධාන්ත නිවැරදිව වෙන් කරලා අඳුරගෙන අවබෝධයෙන් ඒවා කරන්න දරුවනි. අධ්‍යයන කටයුතු කරද්දී පාඩම් කරනකොට වෙන වෙනම විශේෂයෙන්ම තෝර බේරගෙන හරියට ප්‍රශ්න කියවලා
විභාගයේදී අහන ප්‍රශ්නේ නිවැරදිව කියවලා ඉන්න ඕනේ. හරියට අවබෝධ කරගන්න. කපාට කලබල වෙලා අපි කියනවා නේද? හදිස්සියට කොරස් කටේ අද්දා ගන්න බෑ කියලා අපි කියනවානේ. ඒක නිසා දුවේ පුතේ කලබල වෙන්න එපා. බොහෝම සීරුවෙන් ප්‍රවේශමට අවබෝධයෙන් රයිට් ඊටාම අවබෝධයෙන් යුතුව මේ කටයුතු වල නිරත වෙන්න කරන්න. අනිවාර්යයෙන්ම ඔබට ඒ සාමාර්ථයකට යන්න පුළුවන් මේ ශ්‍රීවලම විෂය කරුණු මේ ආකාරයට අධ්‍යයනය කළා. ඊට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරනවා දරුවනේ අපි දරුවන්ට මේක නිතරම කියන කතාවක්. මෙතෙක් පසුගිය වසර 6ක කාලයක පමණ වැඩි අවුරුදු ගණනාවක අපි මේ පසුගිය ප්‍රශ්න පත්‍ර වසර 6ක ප්‍රශ්න පත්‍ර තියලා තියෙනවා. අන්නේ විභාග ප්‍රශ්න පත්‍ර වලදී විශේෂයෙන්ම මේ ඒකකයට අදාළව අහලා තියෙන බහුවර්ණ ප්‍රශ්න, බහුවර්ණ මාදලී ප්‍රශ්න, ඒ වගේම ව්‍යුහගත මාදලී ප්‍රශ්න සහ රචනා මාදලී සියලුම ප්‍රශ්න අපි බලාපොරොත්තු වෙනවා. දුවල පොලත් පුතාලත් එක්ක එකතු වෙලා ඒවා සාකච්ඡා කරන්න, ඒ ගණනය කිරීම සම්පූර්ණයෙන්ම ආවරණය කළා දෙන්න. ඊට අමතරව අනුමාන ප්‍රශ්න පත්‍ර, ඒ වගේම පෙරහුරු ප්‍රශ්න පත්‍ර දරුවනේ අපි විභාග ඉලක්කගත කොට මේ වෙනකන් සූදානම් කළ සකස් කරලා තියෙන ප්‍රශ්න පත්‍ර වල තියෙන ව්‍යුහගත රචනා, බහුවර්ණ සහ රචනා ප්‍රශ්න සියල්ලම ඔබත් එක්ක අපි මේ පාඩමේ අවසානයේදී සමාලෝචන ප්‍රශ්න කියන ඒක කොටසත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා. බිම් මැනීම සහ මට්ටම් ගැනීමට අදාළව සාකච්ඡා කරන්න. ඔබට තියෙන ගැටලු, දරුවන්ට ඇතිවන ගැටලු මේ කරගෙන යනකොට මට්ටම් විශේෂයෙන්ම මේ වගේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට අදාළ, තලමේස බිම් මැනීමට අදාළ, සමෝච්ච රේඛා සිතියම් කරණයට අදාළ, ඒ වගේම දම්මැල් මැනීමට අදාළ අනිකුත් බිම් මැනීමේ ඒකකයේ තුල අන්තර්ගත ඒ කොටස් පාඩම් කොටස් වලට අදාළ සියලුම නිර්මාණය කරන ලද, ඒ වගේම අපි විභාග ඉලක්කගත කරගනිමින් සකස් කරන ලද ප්‍රශ්න මාලාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ උපකරණ භාවිතය පිළිබඳ හඳුන්වා දීමක් සමගම සමෝච්ච රේඛා සිතියම් කරණයට අදාළ කරුණුත් ඉදිරියේදී කරන්න තියෙන කොටස් විදියට ඒ සියලුම කොටස් වල සිද්ධාන්ත කොටස් අවසන් වුණාට පස්සේ අපි සමාලෝචන ප්‍රශ්න වලින් ඔබත් එක්ක හමු වෙනවා දරුවනේ. ඔයගොල්ලොත් එක්ක සමාලෝචන ප්‍රශ්න දරුවොත් සමග සාකච්ඡා කිරීම අපි ආරම්භ කරනවා මේ ඒකකයට අදාළව දුවේ පුතේ. ඉතින් ඔබට ඊටාම රුකුලක් වෙයි ඒක විභාගයට සහ ඇත්තටම සරලවම මේ බිම් මැනුම් සංකල්පය අවබෝධ කරගෙන බිම් මැනීමට අදාළ බිම් මැනුම් ක්‍රමශිල්පවලට අදාළව ඔබට විභාගයට අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන් ආකාරයට අපි මේකේ ඒ සමාලෝචන ප්‍රශ්න සකස් කරලා තියෙනවා. විවිධ ආකාරයෙන් ගැටලු දීලා ඒ ගැටලු විසඳන ආකාරය සහ ඔබට ඒ සම්පූර්ණ අවබෝධය ලැබුණාට පස්සේ කොහොමද මේ ගැටලු විසඳන සරල ක්‍රම භාවිතා කළා කොහොමද මේවා සිදු කරන්න කියන ආකාරය පිළිබඳ දරුවනේ ඔබට පූර්ණ අවබෝධයක් මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි මේවා අධ්‍යයනය කළා. හොඳයි දරුවනේ. එතකොට බලන්න අපිට දම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් තාක්ෂණික ගැටලු ගැනයි දරුවනේ අපි කතා කරන්න යන්නේ. මොනවද ටෙක්නිකල් ඉෂුස් කියලා බලමු අපි දුවේ පුතේ. උපකරණ ආශ්‍රිත දෝෂ ඇති වෙන්න පුළුවන්. දම්මැල්, මිනුම් පටි, දරුවනේ මේකෙදි භාවිතා කරන මට්ටම් යටි නැත්තම් මොනවද පෙළ ගැන්නුම් රිටි නේද දරුවනේ ටේප් මිනුම් පටි භාවිතා කරනවා. දුෂ්ටි චතුරස්‍ර භාවිතා කරනවා දරුවනේ අපි. ඉතින් මේකෙදි භාවිතා කරන මේ උපකරණ ආශ්‍රිත දෝෂ නිසා දරුවනේ මේ දම්මැල් මැනුම් ක්‍රියාවලිය තුලත් යම් යම් දෝෂ ඇති වෙන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ පළවෙනි දෝෂයේ විදිහට දම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් ටෙක්නිකල් ඉෂුස් නැත්තම් තාක්ෂණික දෝෂ ගැටලු විදිහට උපකරණ ආශ්‍රිත දෝෂ ඇති වෙන්න පුළුවන් දරුවනේ. ඒ වගේම මේ ක්‍රමවේදයේ දෝෂ තියෙන්න පුළුවන් පුතේ. ක්‍රමවේදයේ තුල මේ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයේ තුල යම් දෝෂ තියෙන්න පුළුවන් පුතේ. කිසිම ක්‍රියාවලියක් 100%ක් සාර්ථකයි හරි කියලා අපිට කියන්න බැහැනේ දරුවනේ භාවිතා කරන. ඉතින් මේ ක්‍රමවේදයේ මේ භාවිතා කරන ක්‍රමවේදයේ තුල දරුවනේ ක්‍රමවේදයේ දුෂ්කරතා තියෙන්න පුළුවන් දෝෂ. කටයුතු කරගෙන යන්න තියෙන දුෂ්කරතා දරුවනේ මේ ක්‍රමවේදයේ තුල තියෙන දුෂ්කරතා ඇත්තටම මේකේ තාක්ෂණික ගැටලු විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බෑවුම් භූමිය වල මැනීම සිදු කරන්න අපහසුයි. දම්මැල ඍජුව පවත්වා ගැනීම, දම්මැල එලීම වගේ කටයුතු සිදු කරනකොට දරුවනේ මේකෙදි මිනුම් ලබා ගැනීමේ කටයුතු කරනකොට මේ ඍජුව පවත්වා ගන්න ඕනේ දම්මැල මිනුම් පටි. ඉතින් අපිට බෑවුම් සහිත භූමිය වල යම් කිසි මිනුමක් සිදු කරන්න තිබ්බොත් ඒ කටයුත්ත සිදු කරන්න අපහසුයි දම්මැල් මැනීමේ ක්‍රමයේදී. එහෙනම් පැන නගින තවත් තාක්ෂණික ගැටලුවක් විදියට දරුවනේ අපිට මේ දම්මැල් මැනීමේදී කියන්න පුළුවන් විශේෂයෙන්ම බෑවුම් භූමිය වල මැනීම් කටයුතු සිදු කරන්න අපහසුයි. ඒ වගේම බාධක තියෙන ස්ථානවල මිනුම් පටිය දැමීමට අපහසුයි. ඊට මේ බාධක තියෙනවා නම් ඒ බාධක හරහා බාධක මගහරවමින් මේ වැඩේ කරන්න අපහසුයි. රයිට් එහෙනම් ඒකත් තාක්ෂණික ගැටලුවක්. බාධක මගහරවමින්
ඒ වගේම බාධක තියෙන ස්ථානවල මේ මිනුම් පටිය දාන්න අමාරුයි. ටේප් එක දාන්න අමාරුයි දරුවනේ. ඒ වගේම අහිතකර කාලගුණික තත්ත්වයන් වලදීත් මේක කරන්න අපහසුයි. අධික වර්ෂාව, අධික උෂ්ණත්වය නේද මේ වගේ අවස්ථාවල අහිතකර කාලගුණික තත්ත්වයන් තුලත් මේ ක්‍රියාවලිය ධම්මැල් මැනුම් ක්‍රියාවලිය කරන්න අපහසුයි. ඒකත් දුවේ පුතේ අපිට මේ ධම්මැල් මැනීමේ ක්‍රියාවලියට අදාළ තාක්ෂණික ගැටලු යටතේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න, කතා කරන්න පුළුවන්කම තියෙනවා දරුවනි. හොඳයි දරුවනි. ඊට පස්සේ මේ ධම්මැල් මැනුමේදී සිදුවෙන්න පුළුවන් දෝෂ. දැන් මෙතනදී අපි කතා කරේ බලන්න පටල ගන්න එපා. ධම්මැල් මැනුමේදී ඇති වෙන්න පුළුවන් තාක්ෂණික ගැටලු, උපකරණාශ්‍රිත ගැටලු, ක්‍රමවේදයේ දුෂ්කරතා, බෑවුම් භූමිය වල මැනීම සිදු කිරීමේදී තියෙන අපහසුතා, බාධක ඇති ස්ථානවල මිනුම් පටිය දැමීමේ අපහසුතා, අහිතකර කාලගුණික තත්ත්වවලදී වෙන්න පුළුවන් අපහසුතා, තාක්ෂණික දෝෂ, තාක්ෂණික ගැටලු. ඊළඟ බලන්න ධම්මැල් මැනුමේදී සිදුවෙන්න පුළුවන් දෝෂ, තාක්ෂණික ගැටලු, දෝෂ, වැරදි, අඩුපාඩු. ධම්මැල් මැනුමේදී සිදුවෙන්න පුළුවන් දෝෂ කියලා තෙන් අහනවා. බලන්න එකිනෙකට එක සමාන කරුණු තියෙන වගේ පේන්නේ නේද දරුවෝ. නමුත් වෙනත් ආකාරයකට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒ අහන්න පුළුවන් සියලු ආකාරයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් ආකාරයට මේ සිද්ධාන්ත කොටස් විශේෂයෙන්ම යාවත් කාලීන වුණා විෂය නිර්දේශය 2017 එතෙන් සිට අලුත් ක්‍රමයට අනුව වෙනස් වෙච්ච විෂය නිර්දේශයට අනුකූල කොටස් ඇතුළත් කරලා තමයි දරුවනේ අලුතින්ම මේ කොටස් නිර්මාණය කරලා තියෙන ඔබට බොහෝම රසවත්ව මේ කටයුතු කරගෙන යන්න පුළුවන්, සාර්ථකව කරගෙන යන්න පුළුවන් අපේ මේ පාඩම් වලට බලලා රයිට් සම්බන්ධ වෙලා. එතකොට එහෙනම් ඒකයි දරුවනේ මෙතන කියන්න තියෙන්නේ. එහෙනම් බලමු මේ ධම්මැල් මැනුමේදී සිදුවෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා බලන්නකෝ. දිග මැනීමේදී සිදුවිය හැකි දෝෂ. අපි ධම්මැල් මැනුමේදී දරුවනේ දිග සම්බන්ධ මිනුම් එහෙම නැත්නම් රේඛීය මිනුම් ලබා ගන්න දරුවනේ. රේඛීය මිනුම් පමණයි. දිග සම්බන්ධ මිනුම් නැත්නම් රේඛීය මිනුම් පමණයි යොදාගන්නේ. යොදා ගැනීමෙන් තමයි මේ මැනුම් කටයුතු සිදු කරන්නේ. එහෙනම් දුවේ පුතේ මැනුමේදී ධම්මැල් මැනුමේදී සිදුවෙන්න පුළුවන් දෝෂයක් තමයි දිග මනිනකොට දෝෂ සිදුවෙන්න පුළුවන්. මැනීමේ ක්‍රියාවලිය තුල දිග මැනීම කරගෙන යනකොට මේ තුල දෝෂ ඇති වෙන්න පුළුවන්. මයින්කොට මැනීමේදී සිදුවෙන්න පුළුවන් දෝෂ, මිනුම් සටහන් කිරීමේදී සිදුවෙන්න පුළුවන් දෝෂ, ශේෂ්ඨ සටහන් පොතේ මිනුම් සටහන් කර ගැනීමේදී වැරදි වෙන්න පුළුවන්. වැරදි විදියට මනිලා වැරදි විදියට කියන්නේ කියපු එකක් වැරදියට ලියා ගන්න පුළුවන්. අංක මාරු කරලා ලියා ගන්න පුළුවන්. රයිට්? වැරදි අගයක් ලියා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ දත්ත සටහන් කර ගැනීමේ දෝෂ ඇති වෙන්න පුළුවන් දරුවනේ. මේ ලබාගත් මිනුම් සටහන් කර ගැනීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන් මිනුම් සටහන් පොත් තුල. ඒ වගේම මිනුම් පටිය තිරස්ස තබා නොගැනීම නිසා ඇති වෙන්න පුළුවන් දෝෂ. මිනුම් පටිය අපි දන්නවනේ ලක්ෂ දෙකක් අතර දුර මනිනවා නම් අපි මේ ලක්ෂ දෙක අතර දුර මනිනකොට මිනුම් පටිය ඍජුව පවත්ත ගන්න එපා. හොඳට ඇදලා මිනුම් පටියේ ඍජුව තියෙන්න ඕනේ දරුවේ. දරුවනේ මේ මිනුම් පටියේ ඍජුභාවය නැත්තම් මේ විශේෂයෙන්ම තිරස්ව තබා ගන්න නොහැකි වුණොත් අපිට මිනුම් පටිය තිරස්ව තබා නොගැනීමෙන් ඇති වෙන්න පුළුවන් දෝෂ. නිවැරදි අගය ලබා ගන්න බැහැ අපිට. නිවැරදි පාඨාංක ලබා ගැනීමට හැකියාවක් නැති වෙනවා. මිනුම් පටිය නිවැරදිව තිරස්ව පවත්වා ගැනීමට හැකියාවක් තිබුණ නැත්නම් හරියට පවත්වාගෙන තිබ්බේ නැත්නම් අල්ලනකොට ඔහේ මේ අල්ලුවොත් එහෙම හරියන්නේ නැහැ වැඩි. නියමටම හරියටම තිරස්ව අල්ලන්න ඕනේ. පවත්වා ගන්න ඕනේ. රයිට්? එහෙනම් සටහන් කරගත්ත දත්ත මගින් සැලැස්ම ඇඳීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ. මේ සටහන් කරගත්ත දත්ත භාවිතා කරලා සැලසුම අඳිනකොට දෝෂ ඇති වෙන්න පුළුවන්. ඇඳීමේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒකත් ඔබ මතක තියාගන්න ඕනේ. ඒ වගේම අනුලම්බ යා කිරීමේදී සිදුවිය හැකි දෝෂ. අනුලම්බ කියන්නේ ඔබ දන්නවා ඉඩමේ දත්ත තොරතුරු වල ඉඳන් ඉඩමේ තියෙන ලක්ෂ්‍ය වල ඉඳන් වස්තුන්ගේ ඉඳන් ප්‍රධාන රේඛාවට තියෙන දුර මිනුම් ප්‍රධාන රේඛාවට ලබා ගන්නා මිනුම් අපි මේකෙදී ප්‍රධාන රේඛාව මත ගමන් කළ දුර සහ අර රයිට් අනුලම්බ මැනීමේ නේද අනුලම්බ ප්‍රධාන රේඛාව මත ගමන් කළ දුර සහ ප්‍රධාන රේඛාවට තියෙන අවම දුරවල් අවම අනුලම්බ දුරවල් ලම්බක දුරවල් කෙටිම දුරවල් ඉඩමේ තියෙන වස්තුන්ගේ දත්තවල ඉඳන් පීටීම් වල ඉඳන් අපි ධම්මැලට තියෙන කෙටිම දුර කෙටිම අනුලම්බ දුරවල්
ඉතින් අපි මේ දුර වැඩි වෙනකොට වගේම දත්ත හරහා මේ පාඨාංක ලබා ගන්න යනකොට තවත් දත්තයක් ඒ දත්ත ආවරණය කළ තියෙන අවස්ථාවක අපි මේ සඳහා ඇල අනුලම්බ ලබා ගැනීමක් සිදු කරනවා. ඒකත් අපි කතා කරලා තියෙන්නේ. එතකොට මේ සටහන් කරගත් දත්ත මගින් සැලැස්ම ඇඳීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනුලම්බ යා කිරීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම මේ සිදු කරන ගණනය කිරීම වලදී අපිට අනිවාර්යයෙන්ම දෝෂ ඇති වෙන්න පුළුවන්. අගයන් මේ කැල්කියුලේට් කරනකොට හරි උපකරණ භාවිතා කරලා කරන්නත් පුළුවන්. මේක අතින් කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම ගණක යන්ත්‍ර භාවිතා කරලා කරන්නත් පුළුවන්. අන්න එවැනි අවස්ථාවල මේ ගණනය කිරීම සිදු කරනකොට අනිවාර්යෙන් දෝෂ ඇතිවීම නිසා වැරදි තොරතුරු ඇති වෙන්න පුළුවන්. නිර්මාණය වෙන්න පුළුවන්. එහෙනම් ඒ කතා කරේ දුවේ පුතේ මේ ධම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ සම්බන්ධයෙන් තමයි දුවල පුතාලත් එක්ක මෙතනදී ප්‍රධාන වශයෙන්ම කතා කරේ පුතේ. හරි ඊළඟට අපි බලමු. මේ දෝෂවල බලපෑම අඩු කර ගැනීමට යොදන්න පුළුවන් උපක්‍රම මොනවද? ෂා හොඳ වැඩක්. අපි කිව්වා මේ ධම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් තාක්ෂණික ගැටලු කතා කරා. ඊට පස්සේ ධම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ ගැන කතා කරා. එහෙනම් මේ ඇති වෙන්න පුළුවන් දෝෂ අවම කරගෙන කොහොමද මේ ධම්මැල් මැනුම් ක්‍රියාවලිය නිවැරදිව සිදු කරගන්නේ පුතේ? අපි දැන් කතා කරන්නේ දුවේ පුතේ ධම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ අපි කොහොමද දරුවනේ අවම කරගන්නේ? රයිට් බලමු හැමෝම. බලන්න දුවේ පුතේ මේ බලන්න. දෝෂවල බලපෑම අඩු කර ගැනීමට මොනවද යදන්න පුළුවන් උපක්‍රම කියන එක ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ. බලන්න. භාවිතා කිරීමට පෙර උපකරණ දෝෂ ඇද්දයි පරීක්ෂා කරලා බලන්න. අන්න බලන්න ඉතාම හොඳ පියවරක්, හොඳ උත්තරයක්, හොඳ කරුණක්. එහෙනම් මැනුම් ක්‍රියාවලිය සිදු කරන්න කලින් ධම්මැල් මැනීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන උපකරණ මිනුම් පටි, පෙළගැන්නුම් රෙටි, රයිට් මේ භාවිතා කරන උපකරණ දෘෂ්ටි චතුරස්‍ර නේද පුතේ? විවිධ දිග ප්‍රමාණ සහිත මිනුම් පටි නේද? ධම්මැල් නේද? ඉතින් මේ සඳහා මේ භාවිතා කරන උපකරණ වල වැරදි තියෙනවා නම් වැඩි දිගක් සාමාන්‍ය නේද? වැඩි දිග වැඩි දැන් අපි මේ මිනුම් සමහරලාට මිනුම් පටි වල තියෙන නාමික දුර දිගට වඩා දිග අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල අපිට ශෝධන සාධක යොදලා ශෝධන සාධකයක් විදිහට අද දීලා තියෙන සමීකරණ වලට ආදේශ කිරීම මගින් අපිට සත්‍ය වශයෙන්ම මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවනේ සමහර වෙලාවට ওই මිනුම් පටි මිලදී ගත්තට අපි මේ ඒකේ තියෙනවා නාමික දිගක්. ඒ කියන්නේ මේ නොමිනේට් කරලා තියෙන දිගට වඩා ඇත්තටම මේකේ ඇක්චුවල් ලෙන්ත් එක සත්‍ය දිග ප්‍රමාණය ඒ සටහන් වෙලා නැත්තම් නොමිනේට් කරලා තියෙන දිග ප්‍රමාණයට වඩා යම් ප්‍රමාණයක් අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක අපිට මේ ගැටලුව විසඳ ගැනීම සඳහා ශෝධන සාධක ඉදිරිපත් කරලා තියෙන සදා සමීකරණ ගොඩනගලා තියෙන ඒවට ආදේශ කරලා අපිට මේ වගේ නිර්වද්‍ය බව තහවුරු කරගන්න පුළුවන්. ඒ තියෙන දෝෂ භංග කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ මිනුම් පටි වල මේ භාවිතා කරන උපකරණ දෝෂ තියෙනවා නම් දරුවනේ මිනුම් කටයුතු සිදු කරන්න කලින් අපි ඒ දෝෂ සකස් කරගන්න ඕනේ. නිවැරදි කර ගැනීම සිදු කරලා නිවැරදි දෝෂ අවම උපකරණ භාවිතා කරලා තමයි දරුවනේ මේ මිනුම් කටයුත්ත අපිට සිදු කරගන්න වෙන්නේ. එතකොට ඒක සාර්ථක ක්‍රමයක් බවට පත් වෙනවා. රයිට්. පාදම් රේඛාව දෙවරක්ම ඉන්න කියනවා. බේස් ලයින් එක, ඉඩම හරහා වැටෙන දිගම රේඛාව, ඉඩම හරහා වැටෙන දිගම රේඛාව, පාදම් රේඛාව. රයිට්. දැන් අපි ඉඩමක් ගත්තොත් ඉඩම හරහා වැටෙන ප්‍රධාන රේඛාවනේ පාදම් රේඛාව කියන්නේ AB. මුළු ඉඩමම ආවරණය වන පරිදි නිර්මාණය කරන ඉඩම සමාන කොටස් දෙකකට බෙදෙන පරිදි අපිට මේ පාදම් රේඛාව කියනවා, මේකට ධම්මැල් රේඛාව කියනවා, බේස් ලයින් එක කියනවා, ප්‍රධාන රේඛාව කියනවා. මෙන්න මේ ප්‍රධාන රේඛාව මනිනකොට මිස්නා මීටර 50ක් දිග මිනුම් පටි අපි භාවිතා කරන්නේ නේද දරුවනේ? අනුලම්බ ගැනීමට මීටර 20ක් පමණ දිග මිනුම් පටි භාවිතා කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රධාන මිනුම් රේඛාව නැත්නම් පාදම් රේඛාව, බේස් ලයින් එක, ධම්මැල් රේඛාව මෙන්න මෙයා මනිනකොට මේ පාදම් රේඛාව දෙවරක් මයින්ඩලු. දෙසරයක්වත් මයින්ඩලු. වැරදෙන්න පුළුවන් පළවෙනි අවස්ථාවේමයිදී. ඒ නිසා දෙවතාවක්වත් මයින්ඩ් කියනවා. පාදම් රේඛාව නැත්නම් බේස් ලයින් එක දෙවතාවක්වත් මයින්ඩ් කියනවා දරුවනේ. ඒ වගේම සෑම මිනුමක්ම මැනීමේදී සහ සටහන් කිරීමේදී නැවත පරීක්ෂා කිරීම.
මිනුමක් ගන්නකොට එකපාරක් හරි කියලා කියන්නේ නැතුව මේ මිනුමක් ලබා ගන්නකොට එකපාරක් බලලා ආයසරයක් මේක නිවැරදිද කියලා හරියට බලා ගන්න පුළුවන් තහවුරු කර ගන්න පුළුවන් දෙවෙනි අවස්ථාවේ කන්ෆර්ම් කරලා. ඒ වගේම මිනුමක් මැනගන්න අවස්ථාවේ වගේම ලබාගත් මිනුමක් දත්ත සටහන් පොතේ නැත්නම් මේ ශේෂ්ඨ සටහන් පොතක නැත්නම් අපි දත්ත ඇතුළත් කරන පොතේ මේ මිනුම සටහන් කරගන්නකොට හරියට ලබාගත් මිනුමත් එක්ක ඒ මිනුමත් එක්ක බලලා තමයි ඊට අදාළ අගය මේ අපි මැනගත්ත අගය සටහන් කර ගැනීම සිදු කරන්නේ නිවැරදි ආකාරයට සටහන් කිරීම කරන්න ඕනේ. රයිට්. එහෙනම් අපිට ඒ ආකාරයට මේ හැම මිනුමක්ම මෙන්නට පස්සේ වගේම මයින්කොට වගේම ඒවා ලබාගත් මිටුම් සටහන් කිරීමේදී දෙසරයක් ඩබල් චෙක් කරලා නැවත පරීක්ෂා කරලා බැලීමෙන් අපිට මේ දෝෂවල බලපෑම දම්මැල් මැනීමේදී ඇතිවන දෝෂවල බලපෑම දරුව මේ අඩු කරගන්න අවම කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ආවේක්ෂණ රේඛා නැත්තම් චෙක් ලයින් භාවිතා කරන්න පුළුවන් දරුවනේ. ආවේක්ෂණ රේඛා මේ හැම ත්‍රිකෝණයකටම අපි මතකයි ඕගොල්ලන්ට මේ කතා කරනකොට මේ ආවේක්ෂණ රේඛා නිර්මාණය කරා චෙක් ලයින් භාවිතා කරා නැත්නම් අපි නේද පිරික්සුම් රේඛා ආවේක්ෂණ රේඛා චෙක් ලයින් කියලා කිව්වා අපි. එහෙනම් අපිට ආවේක්ෂණ රේඛා භාවිතයනොත් අපිට නිර්වද්‍යතාවය පිළිබඳව සොයා බලන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන්ම දෝෂවල බලපෑම අවම කිරීමේ උපක්‍රමයක් විදිහට අපිට මේ ආවේක්ෂණ රේඛා භාවිතා කිරීමත් දරුවනේ ඔබට හඳුන්ලා දෙන්න පුළුවන්. පැහැදිලිව මේකත් හඳුන්ලා දෙන්න පුළුවන් කරුණක් විදිහට කියන්න පුළුවන්. ඒ වගේම ඔන්න අපි යනවා බලන්නකො දම්මැල් මැනීමේ වාසි අවාසි වලට තවත් සුවිශේෂිත අවස්ථාවකට අපි එළඹිලා ඉන්නේ දරුවෝ. ඒකයි මම කිව්වේ මේ හැම කරුණක්ම එක හා සමානයි වගේ පේනවා. දම්මැල් මැනීම යොදාගත හැකි අවස්ථා ගැන කතා කරා. දම්මැල් මැනීම යොදාගත නොහැකි අවස්ථා ගැන කතා කරා. දම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් තාක්ෂණික ගැටලු කතා කරා. දම්මැල් මැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ කතා කරා. දම්මැල් මැනීමේදී මේ ඇතිවන දෝෂ අවම කර ගැනීමට යොදා ගන්න පුළුවන් උපක්‍රම ගැන කතා කරා දරුවනේ. බලන්න මොනතරම් මේ දේවල් අපි කතා ඒ තරම් අතිශය වැදගත්. එකිනෙකට වෙනස් වෙච්ච වෙනස් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ අධ්‍යයන කටයුතු කරද්දී මේ දේවල් සිද්ධාන්ත කටයුතු කියලා දෙද්දී තොරතුරු කියලා දී ඉතාම හොඳින් අවබෝධ කරගත්තොත් දරුවනේ අවබෝධයෙන් මේ වැඩේ කරන්න. එතකොට ඔබට අනිවාර්යයෙන්ම දම්මැල් මැනීම සරලම දෙයක් බවට පත් වෙනවා. ඇත්තටම සරලයි දුවේ පුතේ ඒක. එහෙනම් බලන්න අපිට දම්මැල් මැනීමේ වාසි සහ අවාසි පැහැදිලි කරන්න කියලා ඔබට රචනා ප්‍රශ්නයක අහන්න පුළුවන්. අර හරියට තලමේස බිම් මැනීමේ වාසි අවාසි පැහැදිලි කරන්න කිව්වා වගේ දුවේ පුතේ. තලමේස බිම් මැනීමේ වාසි අවාසි පැහැදිලි කරන්න කිව්වා වගේ ඔබට මේ විභාගයේදී කෙලින්ම රචනා මාදලී ප්‍රශ්නයක අහන්න පුළුවන්. දම්මැල් මැනීමේ වාසි අවාසි පැහැදිලි කරන්න කියලා. ඔබ වාසි ලියන්න ඕනේ, අවාසි ලියන්න ඕනේ. ඉතින්ලාම දම්මැල් මැනීම හැඳින්වීම කරන්න ඕනේ දරුවනේ ඔබ. දම්මැල් මැනීම පිළිබඳ හැඳින්වීමක් කළා. අපි හිතමු මේගොල්ලෝ වාසි 3යි අවාසි 3යි බලාපොරොත්තු වෙනවා කියලා. ඒතර අපි වාසි 3ක් ලියලා අවාසි 3කුත් ලියලා හිටියොත් ලකුණු භාගයයි හම්බෙන්නේ. එහෙනම් සම්පූර්ණ ලකුණු 100ම ගන්න මොකද කරන්නේ? වාසි ලියනකොට වාසි 3ක් ලියනවා නම් පළවෙනි වාසිය ලියනවා. ඒ පළවෙනි වාසියේ වැදගත්කම් දෙක තුනක් වැදගත්කම් රූල් දෙක තුනක් ලියනවා. දෙවෙනි වාසිය ලියනවා. දෙවෙනි වාසියේ මේ දෙවෙනි වාසිය ගැන රූල් දෙක තුනක් විස්තර කරලා ලියනවා. තුන්වෙනි වාසිය ලියනවා. ඒ තුන්වෙනි වාසිය කියන්නේ මොකක්ද කියන එකේ අදහස රූල් දෙක තුනක් කියනවා. අවාසි පළවෙනි අවාසිය ලියනවා. මොකක්ද ඒ අවාසියෙන් කියවෙන්නේ කියන එක රූල් දෙක තුනක් ලියනවා. දෙවෙනි අවාසිය ලියනවා. මොකක්ද ඒ අවාසියෙන් කියවෙන්නේ කියන එක විස්තර කරන රූල් දෙක තුනක්. තුන්වෙනි අවාසිය ලියනවා. මොකක්ද ඒ තුන්වෙනි අවාසියෙන් කියවෙන්නේ කියන එක රූල් දෙක තුනක් විස්තර කරනවා. මතක තියාගන්න රචනා ප්‍රශ්නයකට ලකුණු දෙන්නේ හැඳින්වීමට දෙනවා. රචනා ප්‍රශ්නයකට ලකුණු දෙද්දී එක හැඳින්වීම දෙක කරුණු නම් කිරීම තුන ඒ කරුණු විස්තර කිරීම. සමහර ළමයි ෂෝක් එකට හැඳින්වීම කරනවා ලකුණු 20ක් දෙනවා නම් එහෙම නැත්නම් 25ක් දෙනවා නම් 25ම ගන්න. ඊට පස්සේ කරුණු නම් කරන එකත් ලස්සනට කරනවා. ලකුණු 30ක් විතර වගේ දෙනවා නම් ගන්න. අර නම් කරපු කරුණු එකක්වත් විස්තර කරන්න නැතුව එනවා. මෙන්න මේ පියවර අතාරින ගොඩක් ළමයි විභාගෙදී. ඔබ ඕනතරම් මේ විදිහට රචනා ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙනවා. අපරාධයක්. එතකොට බලන්න මොකද්ද කරන්න තියෙන්නේ? රචනා ප්‍රශ්නිකදී හැඳින්වීම කරන්න ඕනේ.
ලකුණු 20ක් හෝ 25ක් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊට පස්සේ කරුණු නම් කරන්න ඕනේ. කරුණු 4ක් නම් 5ක් නම් අදාළ කරුණු ප්‍රමාණය ප්‍රශ්න අනුව වෙනස් වෙනවා. ඔබ ඒකට තේරුම් ගන්න පුළුවන්. ඒකට නම් වැඩිපුර රචනා ප්‍රශ්න කරලම හුරු වෙන්න. ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද සර් මේකේ මේ ප්‍රශ්න අපි කරුණු 4යිද 5යිද කියන එක තීරණය කරන්න කියලා. ප්‍රශ්න රචනා ප්‍රශ්න වලට උත්තර ලියලම. රචනා ප්‍රශ්න වල උත්තර ලියලම. රචනා ප්‍රශ්න උත්තර ලියලම ඇරෙන්න ඒක හොයා ගන්න බෑ. උත්තර ලියලම ඇරෙන්න කාලයට උත්තර ලියන්න බෑ. නියම කාලේ ලියන්න උත්තර ලියලම හුරු වෙන්න ඕනේ. ඉතින් ඔබ වැඩිපුර රචනා ප්‍රශ්න වලට ලියලා හුරුනොත් ඔබට රචනා ප්‍රශ්න හොඳට ලියන්න පුළුවන්. වැඩිපුර ව්‍යුහගත ප්‍රශ්න වලට ලියලා හුරුනොත් ඔබට වැඩිපුර ව්‍යුහගත රචනා ප්‍රශ්න වල පිළිතුරු ලියන්න. වැඩිපුර බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඒවා සමාලෝචනය කරලා ඒවා විස්තර ඇතුව අවබෝධ කරගත්තොත් ඒවට ලියලා ඔබට වැඩිපුර රචනා ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන්. වැඩිපුර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණක් ගන්න පුළුවන්. ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. එහෙනම් බලන්න මෙන්න මේ කරුණු නම් කරාට පස්සේ මෙහෙමයි නම් කරලා ඉවර වෙලා ආය අර එකේ මේ නම් කරලා ඉවර වෙලා නැවත අර මුල් කරුණු ආය ලියලා පැහැදිලි කර යනවට වඩා දැන් කරුණු තුනක් නම් කරන්න ඕන. පළවෙනි කරුණ නම් කරනවත් එක්කම එතනම රූල් දෙක තුනක් ඒක විස්තර කරනවා. දෙවෙනි කරුණ නම් කරනවා එතනම රූල් දෙක තුනක් විස්තර කරනවා. තුන්වෙනි කරුණ නම් කරනවා එතනම රූල් දෙක තුනක් විස්තර කරනවා. නම් කරපු තැනට ලකුණයි ඒක විස්තර කරපු තැනට ලකුණයි හම්බ වෙනවා. නම් කරපු තැන ලකුණු ටිකයි විස්තර කරපු තැන ලකුණු ටිකයි හම්බ වෙනවා. නම් කරපු තැන ලකුණුයි විස්තර කරපු ලකුණු ටික හම්බෙලා ඔක්කොම ටෝටල් එක ලකුණු 100ක් ගන්න පුළුවන් කෙලින්ම. උත්සාහ කරන්න ඉන්න. රයිට්? එහෙනම් බලමු අපි දම්මෙල් මෙනීම වාසි වලට යන නිර්වද්‍ය ක්‍රමයක් වීම වාසියක්. නිර්වද්‍ය ක්‍රමයක් වීම මේ ක්‍රමෙන් අපිට අනිවාර්යෙන් ඉඩමක ශේෂ්ත්‍රඵලය මැනගන්න පුළුවන්. ඉඩමක සිතියමක් පිළිල කරගන්න පුළුවන් දම්මෙල් මෙනීම. සරල ක්‍රමයක්, නිවැරදි සරල ක්‍රමයක්. කුඩා පරිමාණ ඉඩමක් මනින්න යොදා ගන්න පුළුවන්. දත්ත ගන්න අඩු ඉඩමක් නේද? ඉතින් සරල හා ඕනෑම ආකාරයක බලන්න කුඩා ඉඩමක් මැනීමට අපිට භාවිතා කරන්න පුළුවන්. සරල හා ඕනෑම ආකාරයක ඉඩමක්. රයිට්? දත්ත ගන්නවට එතන දත්ත ගණන අඩු වෙන්න ඕනේ. ඒ වගේ තියෙනවා. මෙතන අපි හදාගමු සරල හා ඕනෑම ආකාරයක ඉඩමක් කුඩා විශාල කියලා තියෙනවා. ඒ ප්‍රමාණ අනුව වෙනස්කම් ඒවා සීමාවන් තියෙනවා ඒ වගේ. ඉතින් ගත්තාම කතා කරාම ඉඩමක් මැනීමට අපිට යොදා ගන්න පුළුවන්. සරල හා ඕනෑම ආකාරයක ඉඩමක් කියපුවම ඒ වගේ ලිමිට් සීමාවන් තියෙනවා. යොදාගත නොහැකි අවස්ථාවක් තියෙනවා. ඔබ ඒකින දන්නවා. ඒ වගේම අවශ්‍ය උපකරණ ඉතා සරලයි. බලන්නකො සරල උපකරණ මිනුම් පටි, ඒ වගේම පෙළ ගැන්වුම් රීටි, ඒ වගේ දේවල් චේන් එකක් නේද? ඉතින් මේ දැන් චේන් එක භාවිතා කරන්නේ නැතුවම දම්මැල චේන් එක නැත්තම් දම්මැල නැතුවම ඒ වෙනුවට මිනුම් පටි භාවිතේ මේ මිනුම් කටයුතු කරනවා. සරල උපකරණ ටිකක් අවශ්‍ය වෙන්නේ නේද? අර කූඤ්ඤ ඒ වගේ දේවල් නේද? අත කොළි වරයි යන ඕනේ ශේෂ්ඨ වෙන්නේ. ඉතින් අපිට වාසියක් අවශ්‍ය උපකරණ ඉතා සරලයි. මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරන අතර අන්න බලන්න. අර මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරන අතර සිතියම් කරණය හා ගණනය කිරීම කාර්යාලයේදී සිදු කරන්න පුළුවන්. කෝපි කෝපයක් එහෙම බොන ගමන් නේද? අපි අර මිනුම් ලබා ගැනීමයි සිතියම් ගත කරණයයි දෙකම එකට කරගන්න පුළුවන් ක්‍රමය මොකක්ද දරුවනේ? බිම් මැනුම් ශිල්ප ක්‍රමය මොකද්ද? තලමේස බිම් මැනීම නේද? ප්ලේන් ටේබල් සර්වින් එක. එහෙනම් මතකයි නේද ඔයගොල්ලන්ට? මොකද්ද මතක? අපිට මිනුම් ලබා ගැනීම සහ නැත්නම් මිනුම් ලබා මෙනුම් කටයුතු සිදු කිරීම, මිනුම් ලබා ගැනීම සහ සිතියම් ගත කිරීම ක්‍රියාවලිය දෙකම එකවර කරන්න පුළුවන් ක්‍රමය තමයි තලමේස බිම් මැනීම. ඉතින් මේකෙදි දම්මැල් බිම් මැනීමේ වාසියක් තමයි අපිට මිනුම් ටික ශේෂ්ත්‍රයේදී අරගෙන සිදු කරලා මිනුම් ලබා ගැනීම ශේෂ්ත්‍රයේදී සිදු කරලා මේ සිතියම් කරණය හා ගණනය කිරීම, සිතියම් අඳරිකව සහ වර්ගඵලයේ හොයන එක ගණනය කිරීම අපිට දරුවනේ කාර්යාලයේදී සිදු කරන්න පුළුවන්. බොහොම සැහැල්ලුවෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. හරියට මිනුම් ටික අරගෙන දත්ත සටහන් කරගෙන යන්න ඕනේ. ඒ වගේම කුඩා සමතලා ඉඩමක් තමයි මේ මෙතන සරල හා ඕනෑම ආකාර ඉඩමකට මයින්ඩ් පුළුවන් කියලා කිව්වට මේක වඩාත්ම සුදුසු වෙන්නේ කුඩා සමතලා ඉඩමක් සඳහා තමයි වඩා සුදුසු වෙන්නේ. කුඩා සමතලා ඉඩමක් සඳහා තමයි දුවේ පුතේ මේක වඩාත්ම සුදුසු වෙන්නේ. අවාසි. ඔන්න ධම්මල් මෙන්න මේ අවාසි. ඒකත් අපිට වැදගත්. ඇඩ්වාන්ටේජස් කිව්වොත් අනිවාර්යයෙන්ම ඩිස්ඇඩ්වාන්ටේජස් ගැන කතා කරන්න වෙනවා. දරුවනේ අවාසි ගැන කතා කරන්න වෙනවා දුවේ පුතේ. හරි. බලන්නකෝ. අවාසි. බෑවුම් ඉඩම්. රයිට්? බලන්න. බෑවුම් ඉඩම්. ඒ වගේම වගුරු බිම්. මයින්ඩ් අපහසු. පැහැදිලි. කොහොමද දම්වැලේ හැමයක් කරන්නේ මේක? බෑවුම් ඉඩම් වල වගුරු ඉඩම් වල වගුරු සහිත දැන් වල කොහොමද තිරස්ව පවත්වා ගන්න දම්වැල මේ මිනුම් ගන්න කොහොමද ගමන් කරන්නේ වගේ?
එහෙනම් අවාසි බෑවුම් ඉඩම් වල වගුරු බිම් වල මැනීම කරන්න අපහසුයි. ඒක අවාසියක්නේ. ඕනේ. වනාන්තර කොහොමද දරුවනේ වනාන්තර ගස් සහිත ඉඩම් මැනීම අපහසුයි. ගස් අතරින් දන් වෙලා අරන් යන්න ඉපේ මේ හරහා කොහොමද කරන්නේ වැඩි? බාධක පඳුරු ගස් තියෙනකොට වනාන්තර වල එහෙමනේ දරුවනේ. ගස් සහිත ඉඩම් වල මේවා බාධක මගහරුමින් ධම්මල කොහොමද කරන්නේ ගෙනියන්නේ? එළීම කරන්නේ. තිරස්ව පවත්වගන්නේ බාධක අතරින්. එහෙනම් වනාන්තර ඒ වගේම ගස් සහිත ඉඩම් අයින්ද අපහසුයි. කැලෑබද ප්‍රදේශ කිව්වත් කමන්නේ. කැලෑබද ප්‍රදේශවල මේ මිනුම් කටයුතු සිදු කරන්න අමාරුයි දුවේ පුතේ දරුවනේ. ඒ වගේම වර්ෂාව සහිත විට මිනුම් කටයුතු කරන්න අමාරුයි. වර්ෂාව සහිත විටත් මේ උපකරණ භාවිතා කරලා මිනුම් කටයුතු කරන්න අමාරුයි. රයිට්. ඒ වගේම තිරස් දුර මැනීමේදී ඇතිවන අපහසුතාව. මේ ලක්ෂ අතර දුර වැඩි වෙනකොට මැනුම් ලක්ෂ අතර මැනුම් රේඛාවල දුර වැඩි වෙනකොට අපිට මේ ක්‍රමේදී තිරස් දුර මැනීමේදී අපහසුතාව ඇති වෙනවා. දිග සම්බන්ධ මිනුම් මේකෙදී ලබා ගන්න. ඉතින් එහෙනම් මේ මැනුම් රේඛාවල දිග වැඩි වෙනකොට එහෙම මේකෙදී අපිට විශේෂයෙන්ම මේ තිරස් දුර මැනීමේදී අපහසුතාව ඇති වෙනවා දරුවනේ. තිරස් දුර මැනීමේදී මේ සිදුවන අපහසුතාවත් කියන එකත් අපිට මේ ධම්මල් මැනීමේදී සිදුවන අවාසියක් විදියට කියන්න පුළුවන්. එහෙනම් ඔබට මේ කතා කරපු හැම කරුණක්ම අපි විස්තර කරා රූල් දෙක තුනක් විස්තර කරලා පිළිතුර ලියා ගන්න අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්. ඒ නිසා මතක තියාගන්න ලේසියට වැඩේ හරියට කරා නියමට මම තමයි කරේ කියලා ඔබට හැකියාවක් නැහැ. කරුණු ටික නම් කරලා විතරක් එන්න ඒකේ බලපෑම ඔබටයි තියෙන්නේ. ඔබටයි විශ්වවිද්‍යාලයට ළඟට යන්න ලකුණු අඩු මදි වෙන්නේ. ලකුණු දෙක තුනක් අඩුවුත් අපරාධය අර ටික විස්තර කරලා තිබ්බනම් මට මේක කොච්චර හොඳද කරන්න. ඔබේ යාළුවා ඒ තුනක් ගන්නකොට ඔබට C3ක් එන්න පුළුවන්. ඉතින් අපරාධය ඊට පස්සේ බල අනිත් අය කවුද යන්න පුළුවන් අය බැරි අය මට යන්න බෑද කියා එහෙම හොයා ඉන්න අවශ්‍ය නැහැ. තමන්ගේ වැඩේ තමන් හරියට කරා නම් දුවේ පුතේ ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ටාගට් එකට අරමුණට යන්න පුළුවන්. එහෙනම් ඔබේ අරමුණට යන්න නම් ඔබ වැඩ කරන්න ඕනේ. ඔබ කොපමණ ප්‍රමාණයක්ද ඔබ කොච්චරද උසස් පෙළට වැඩ කරන්නේ මහන්සි වෙන්නේ දුවේ පුතේ. ඒ අනුව තමයි ඔබේ අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔබ වැඩ කරන ප්‍රමාණය අනුව. රයිට් අවසානයේ විභාගයකටයි සූදානම්. ඒ නිසා ඔබ හැකිතාක් මේ සිද්ධාන්ත පාඩම් කරලා විතරක් හිටියහම මදි. ඔබ අනිවාර්යයෙන්ම පාඩම් කරලා විතරක් හිටපුවාම ඇති මම ඔක්කොම සිලබස් එක පාඩම් කරලා තියෙන්නේ. මේකගේ මම හොඳටම පාඩම් කරලා ඉන්නේ කියලා බහැබ් දරුවනේ. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ අපේ පැව නරඹන්න. මේ නරඹන අතරතුර සම්බන්ධ වෙන්න දරුවනේ අපි අනිවාර්යයෙන්ම මේ ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්න කතා කරනවා. දීර්ඝ ප්‍රශ්න සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි මේ ඒකකයට අදාළව. රයිට් ඒක නිසා දුර පුතාලට අනිවාර්යෙන්ම මේක අතිශයින්ම වැදගත් පාඩම් එකකයක් වෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලෝට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිත් එක්ක ඉදිරියේදී එහෙනම් තිරස් තුන මැනීමේදී ඇති වෙන අපහසුතාවයක් දුවේ පුතේ මේකේ අවාසියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. තිරස් තුන මැනීමේදී ඇතිවන අපහසුතාව අපිට අවාසිය විදිහට කතා කරනවා. මතක තියාගන්න ඕනේ වාසි අවාසි ටික විතරක් ලියලා රචනා ප්‍රශ්නයකදී දුවගෙන ඉන්නේ නැහැ පේපර් එක බාර දීලා. වාසි අපි දැන් බලන්න මෙතන අවාසි 1 2 3 4යි. වාසි 1 2 3 4යි 5යි. එතකොට ඔය වාසි පහ ලියලා එක පළවෙනි වාසිය ලියලා ඒ වාසියට අදාළව රෝල් දෙක තුනක් විස්තර කරනවා. දෙවෙනි එක ලියනවා විස්තර කරනවා. තුන්වෙනි එක ලියනවා හතරවෙනි එක ලියනවා පස්වෙනි එක විස්තර කරනවා. ඕන් හරි ඊට පස්සේ අවාසි ටික ලියන්න කියලා අවාසි ටික නිකන් විතරක් ලියලා නේද? නැහැ. අවාසියක් ලියනවා බෑවුම් ඉඩම් වගුරු බිම් මැනීමට අපහසුයි කියලා ඒක රූල් දෙක තුනක් විස්තර කරන්න පුළුවන් පුතේ අනිවාර්යයෙන්ම මේ කරුණු අපි දැන් කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ලියන වනාන්තර ගස් සහිත ඉඩම් වල මැනීම අපහසුයි. ඇයි ඒ කියන එක සම්බන්ධයෙන් රූල් දෙක තුනක් විස්තර කරනවා. වර්ෂාව සහිත විට අපහසුයි. ඇයි ඒ කියන එක රූල් දෙක තුනක් විස්තර කරනවා. මොනවද පුතේ කරන්න තියෙන්නේ බලන්න එතකොට. තිරස්තුර මැනීමේදී අපි ඇති වෙන අපහසුතාව කියලා අපි කියලා දුන්න කරුණු රූල් දෙක තුනකින් ලියලා දානවා. එච්චරයි. සම්පූර්ණ ලකුණු සීම හම්බ වෙනවා. හැඳින්වීම ලිව්වා. ඒ වගේම වාසි 4ක් ලිව්වා. වාසි 4 ඒත් එක්කම පැහැදිලි කරා රූල් දෙක තුනක්. එක වාසියක් අවාසි 4 ලිව්වා. ඒ අවාසි ලියන ගමන් පළවෙනි එක ලියනකොට මේක විස්තර කරලා යනවා රූල් දෙක තුන. නැත්තම් අමතක වෙලා හරි ලිව්වා තමයි කියලා ඇවිල්ලා. එතකොට තමයි මම හොඳටම කරලා තියෙන්නේ. නමුත් ප්‍රතිඵල එනකොට ප්‍රතිඵලය වෙනස්. ඔබ හරියටම හොඳටම කරා නම් ඔබ නම් හොඳටම කරේ. ඔබට ඒ සාමර්ථ්‍යයක් තියෙන්න බෑ දුවේ පුතේ. එහෙනම් ඒකට මහන්සි වෙන්න. ඒකට මේ સિદ્ધාන්ත කොටස් හොඳට කරන්න. ප්‍රශ්න වලට උපරිම උත්තර ලියන්න. විභාගයකට අවසානයේ විභාගයකට යන්නේ. විභාගයකට යන කෙනා විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරලා යන්නේ නැතුව ඒ දේවල් අභ්‍යාස කරලා යන්නේ නැතුව
පාඩම් කරලා විතරක් මේ දේ කරන්න අමාරුයි දීපු තැන. හොඳට සිද්ධාන්ත කොටස් මතක තියාගන්න. මේ දේවල් හොඳට පාඩම් කරගන්න. මේ බිම් මැනීම ඒකකයට අදාළ සම්පූර්ණ පාඩම් එක්ක අභිපත් එක්ක හැම වෙනවා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අවාසි ටිකයි කතා කරේ දුවේ පුතේ. හොඳයි දරුවනේ අපි ඊළඟට යමු ඊළඟ කොටසට යනවා. ඊළඟ ස්ලයිඩ් එකට යනවා අපි. බලන්න දරුවනේ ධම්මැල් මෙනුමේදී මේ සැලැස්ම ඇඳීම සඳහා අවශ්‍ය වන සංකේත. ඉතින් දුවේ පුතේ ඔබ මේ සැලැස්ම ඇඳීමේදී අවශ්‍ය වෙන සංකේත ගැන මතක් වෙනකොට මේ විවිධ සංකේත අපි මේ විශේෂයෙන්ම සිතියමක මේ සංරචක ගැන කතා කරනකොට මේ සංකේත ගැන කතා කරලා තියෙන ඔබට මතකද? ඉතින් ඔබ මේ විවිධ සිතියම් අධ්‍යයනය කරලා ඇති දරුවනේ. ඉතින් මේ සිතියම් වල අපිට මේ තියෙන තොරතුරු දත්ත ඉඩම් වල නේද දරුවනේ මේ භූමියක පිහිටලා තියෙන දත්ත පිළිබඳව නේද? අපි මේ සිතියම් අඳිනකොට මාර්ග සිතියම් නේද දරුවනේ ජලාශ සම්බන්ධ වනාන්තරවල මේ අඳින මෙහිදී අපිට මේ විශේෂයෙන්ම මේ දත්ත ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු ඉදිරිපත් කරනකොට මේ සිතියම් වල ඒ සඳහා සුවිශේෂිත විශේෂ සංකේත භාවිතා කරනවා. ඉතින් මේ සරල සංකේත කීපයක් අපිට දක්වලා තියෙනවා දරුවනේ. අපි මීට අමතරව මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න කතා කරද්දී තවදුරටත් ඔබට ඒ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සංකේත සම්බන්ධයෙන්. ඉතින් සරල සංකේත කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා දුවේ පුතේ. අපි බලමු මොනවද මේ සරල සංකේත කියන එක. ඉතින් බලන්න දුවේ පුතේ ධම්මල් මෙනුමේදී මේ සැලැස්ම ඇඳීම සඳහා අවශ්‍ය වෙන සංකේත ටිකක් තියෙනවා මේ බලන්න. තනි ලයින් එකක් මේ බලන්න මේ රේඛාවක් නේද පුතේ. මේ තනි රේඛාවකින් අපිට පාරක් සිංගල් ලයින් රෝඩ් එකක් පාරක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ මේ බලන්න ගස් වැටියක් හෙජ් එකක් නේද? ගස් වැටියක් මේ බලන්න මේ මත මේ V shape එකට මෙහෙම දක්වලා තියෙන්නේ මේ ගස් වැටියක් පෙන්වුම් කරලා තියෙන දරුවනේ. සිතියමක මෙන්න මේ ආකාරයට. ඊළඟට මේ බලන්න මේ කඩිරි වලින් මේ වගේ මේ භෝග වැටක්. රෝෆ් බවුන්ඩින් පෙන්ස් එකක්. වැටක්. මොනවද? භෝග වගා කරලා තියෙන. භෝග වලින් භෝග වැටක්. වැටේ භෝග හදලා තියෙන. භෝග වැටක්. ගේට් එකක්. මෙන්න මේ සංකේතේ ගේට්ටුවක් පෙන්වුම් කරලා තියෙනවා. right මේ ධම්මැල් මැනීමේදී සැලැස්ම අඳින්න අවශ්‍ය වෙන සංකේත. right ඒ වගේම ෂෙඩ් එකක් මඩුවක්. දැන් ගොවි පොලක වගේ මිනුම් කටයුත්තක් කරනකොට මේ ෂෙඩ් එකක් මඩුවක් දක්වන්නේ. ඒ වගේම නිවාස house රොක් එකක් ගලක් වගේ තිබ්බොත් භූමි පිහිටි ගලක් ස්වභාවික පිහිටලා තියෙන ගලක් වගේ දෙයක් තිබ්බොත් රොක් එකක් වගේ දෙයක් දක්වන්න මෙන්න මේ ආකාරයට අපිට දක්වන්න පුළුවන් දරුවනේ. right මම හිතන්නේ බඩ ඉතාමත්ම පැහැදිලි දරුවනේ. ඉතින් අපි මේ කතා කරපු සියලුම સિદ્ધාන්ත කොටස් ආවරණය කරමින් දුවේ පුතේ බලාපොරොත්තු වෙන ඔබත් එක්ක කතා කරන්න සමාලෝචන ප්‍රශ්න ධම්මැල් මැනීමට අදාළව අපි මීට අවසන් කරලා තියෙන තලමේසු බිම් මැනීමට අදාළව දරුවනේ. ඒ වගේම ධම්මැල් ඒ වගේම බිම් මැනීමේ ශිල්ප ක්‍රම වලට අදාළව දරුවනේ. මූලික හඳුන්වා දීමේ කොටස් වලට ඒකක කොටස් වලට අදාළ ප්‍රශ්න වගේම ඉදිරියේදී ඔබට මේ ඒකකයට අදාළ අනෙකුත් කොටස් වලට අදාළව සමාලෝචන ප්‍රශ්න ගෙන එන්න බලාපොරොත්තු වෙන ඔබත් එක්ක සාකච්ඡා කරනවා. අනිවාර්යයෙන්ම අපි මේ පාඩම අවසානයේ දරුවනේ කටයුතු අපි සිදු කරන්නේ. ඉතින් අපි ඊළඟ කොටසත් එක්ක විශේෂයෙන්ම බිම් මැනීම මට්ටම් ගැනීම ඒකකයට අදාළ විශේෂයෙන්ම මට්ටම් ගැනීමේ ඒකකයක් එක්ක ඊළඟ කොටසත් එක්ක මේ පාඩමට අදාළ ඊළඟ පාඩම් කොටසත් එක්ක අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ.